අපිට කතා කරන්නේ අපි ටියුපල් දත්ත රටාව පිළිබඳව. එතකොට අපි ගිය සතියේ lies to list data type එක පිළිබඳව කතා කරා. දැන් ඒකේ තියෙන විශේෂත්වය තමයි මතක ඇති කොටු වරහන තුල ලයිස්තුවක් අංග ඇතුළත් කරන්න ඕනේ. ලිඛිත තොරතුරු නම් ඩබල් කොටේෂන් ඇතුලේ හැම තොරතුරක්ම අතර කමාව මගින් අනෙක් තොරතුර ලිවීමද ඒ වගේම සංඛ්‍යාත්මක දත්ත වගේ දේවල් නිරූපණය කරනකොට අපිට ඩබල් කොටේෂන් රහිතව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ලයිස්තුවකට අපිට ඕන වෙලාවට අංග ඇතුල් කරන්න, ඒ වගේම මේකේ තියෙන වෙනස් දත්ත වෙනස් කිරීමේ ක්‍රියාවන් සිදු කරන්න පුළුවන්. දැන් අපි ටියුපල් කියන දත්ත රටාව ගත්තම. ඒතර ටියුපල් කියන දත්ත රටාව ගත්තම මේ විශේෂම දේ තමයි ලයිස්තුව සහ ටියුපල් අතර එහෙම නැත්නම් ලිස්ට් සහ ටියුපල් දත්ත රටාව අතර ටියුපල් දත්ත රටාවකදී ඒ ආරාව තුල තියෙන දත්ත වෙනස් කිරීමකට ලක් කරන්න බෑ. හරි. එහෙනම් මාතෘකාව දාන්න ටියුපල්. data type එක ටියුපල්. ඒකට කියන්න මෙම දත්ත රටාව මගින් සකස් කරනු ලබන ආරාවන් තුල ඇති දත්ත නැවත වෙනස් කිරීමකට භාජනය කළ නොහැකිය. වරහන තුල දාගන්න unmutable. ඊට අමතරව ටියුපල් දත්ත රටාවට අයත් තොරතුරු අඩංගු කිරීමට සාමාන්‍ය වරහන භාවිතා කරයි. උදාහරණයක් ලෙස දැන් මම මෙතනදී ටියුපල් කියලා අරගෙන තියෙන්නේ data type එකම variable එක විදිහට අරගෙන තියෙනවා. ඒක තේරුම් ගන්න ලේසියෙන් Tamanට ඕන කරන විචල්යක් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. අපි තුමු A capital A සමානයි වරහන් ඇතුලේ මම සිංගල් කොටේෂන් මේ නෝට් එකේදී පේන්න තියෙන ඩබල් කොටේෂන් දාන්න. ඩබල් කොටේෂන් කමා ඩබල් කොටේෂන්. සංඛ්‍යාත්මක තොරතුරු දානකොට අපි තුමු capital B variable එක සමානයි වරහන් ඇතුලේ. ඒතර වරහන් දැමීමෙන් ඒක ටියුපල් කියන data type එකට ඇඟ වෙනවා. කොටු වරහන යෙදීමෙන් ඒක list කියන data type එකට ඇඟ වෙනවා. හරි. දැන් අපි ඒකෙදී බලමු උදාහරණ කීපයක් අරගෙන. හරි. ඉතින් ලියා ගන්න අපි කලින් විදිහේම වැඩ ටිකක් අපි බලනවා. දැන් එතකොට ඒකෙදිත් ආරා ක්‍රමය තමයි පාවිච්චි වෙන්නේ. index 0, index 1, index 2, index 3. හරි. right. දාගන්න මෙතනට උදාහරණ example කියලා. x සමානයි ටියුපල් කියලා ඕනේ. x සමානයි. අගයන් කීපයක් ඇතුළත් කරන්න. print විධානය මගින් අපිට x variable එකේ තියෙන ඕනම ආරාවක අංකයක් මුද්‍රණය කරගන්න පුළුවන්. 1 55 print වෙනවා, 2 65 print වෙනවා, 0 75 print වෙනවා, 80 right. ඊළඟ එතකොට ඒකේ වෙන්නේ ආරාවේ පළවෙනි අවයවය මුද්‍රණය කර දැක්වීම. පැත්තකින් ලියා ගන්න. ඊළඟ එක ගන්න මේක ආපහු ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ආරාවේ දෙවනි අවයවය සිට ඉදිරියට. ආරාවේ දෙවැනි අවයවයේ සිට ඉදිරියට දත්ත මුද්‍රණය කිරීම. හරි අපි ඒක එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලමු. රයිට් x සමානයි මම වේරියබල් එකක් ගන්නවා වරහන් ඇතුලේ. මේකේ තියෙන අගයන් මම පාවිච්චි කරන්නම් 75 එහෙම ප්‍රශ්නයක් නෑ ඕන අගයක් දාන්න පුළුවන් 65,80. අපි බලමු ආරාවේ ඇති සියලු අවයවයන් මුද්‍රණය කිරීම. ලියන්න ආරාවේ ඇති සියලු අවයවයන් මුද්‍රණය කිරීම. මොකක්ද දෙන්නේ? print. ඒක අපේ විචල්්‍ය සඳහන් කරපුවාම ඇති. එතකොට මේ විචල්්‍ය මුද්‍රණය කරලා පෙන්නන්න. ප්‍රතිඵලෙත් ඔබ ලියන්න. ඊළඟට දාන්න ආරාවේ දෙවෙනි අවයවය මුද්‍රණය කිරීම. කොටු වරහන් ඇතුලේ අපේ ඉන්ඩෙක්ස් එක දෙන්න ඕනේ. 65. බිංදුව 1 2 3. right ඊළඟ එක ලියන්න. ආරාවේ පළමු අගයේ සිට අන් සියලු දත්ත මුද්‍රණය කිරීම. x variable එක දෙකේ ඉඳලා ඉදිරියට. එතකොට හොඳට බලන්න දෙකේ ඉඳලා ඉදිරියට කිව්වම හරියටම දෙවෙනි එක print වෙනවා. දැන් ඒවා තමයි විභාගෙදි වැදගත් වෙන්නේ. 65 80. තොර බලන්න දෙවෙනි අවයවය ඒකද කියලා ඔය ඉදිරියට තියෙන එච්චරයි. ඔව්. ඒ වගේම දැන් අපිට පිටුපස්සට තියෙන වගේම ඉස්සරහට තියෙන දේවලුත් කරන්න පුළුවන්. දැන් දෙවෙනි අවයවයේ සිට ඉදිරියට තිබුණු ඒවා print කරන්න. right. යට ලියන්න. ආරාවේ දෙවෙනි අවයවය දක්වා ඇති දත්ත මුද්‍රණය කිරීම. එතකොට අපි කෝලන් එක ඉස්සරහා දෙවෙනි අවයවය දක්වා. එතකොටත් හොඳට කල්පනායෙන් බලන්න දෙවෙනි අවයවය එතකොට මුද්‍රණය වෙනවද මොන මොන එකකින්ද නතර වෙන්නේ. 75යි 55යි. එතකොට දෙවෙනි එක එවෙලෙදි print වෙන්නේ නැහැ. හරිද? පිටුපස්සට දානකොට ඒක print වෙනවා. ඊළඟට තව එකක් දාමු අපි පරාසයක් වගේ දෙයක් ගමු. right. ඔව්. බිඳුවෙනි අවයවයේ සිට තුන්වන අවයවය දක්වා දත්ත මුද්‍රණය කිරීම. එතනදිත් හොඳට බලන්න ඕනේ. x කොටු වරහන ඇතුලේ බිඳුවෙනි අවයවයේ ඉඳලා තුන්වෙනි එක දක්වා. එතකොට තුන්වෙනි එක print වෙන්න බෑ. පරාසය දෙනකොට. හරිද? පැහැදිලිද? right. ඒක කර කර බලන්න ඕනේ. දැන් ඔය වගේම උදාහරණයකට අපි ලිඛිත තොරතුරු දාලා බලන්න. හරි. ලියන්න ඒක යටතේ උදාහරණයක්. ඔව්. මෙලෙසම x නැමැති විචල්්‍ය වෙත විෂයන් 5ක් ඇතුළත් කරන්න. පසුව ඉහත කරන ලද ක්‍රියාකාරකම්
පසුව ඉහත කරන ලද ක්‍රියාකාරකම්. ඒ කියන්නේ දැන් අපි ගණිතයේ මෙන්න මේ කොටසට කරේ රයිට් ක්‍රියාකාරකම් අත්හදා බලන්න. හරි. ඒ කියන්නේ print සියලු අවයවය මුද්‍රණය කරන්නේ කොහොමද කියන එක බලන්න. තව ඒවා තියෙනවා. ඒක දෙගුණයක් ඕනනම් කරන්න. ඒ වගේ ක්‍රියාවලුත් කරන්න පුළුවන්. හරි. right ඊට පස්සේ පළවෙනි අවයවය දෙවෙනි අවයවය තුන්වෙනි අවයවය පරාසයක් කියවන හැටි ඉස්සරහ ටික කියවන හැටි පිටිපස්ස ටික කියවන හැටි පරාස කියවන හැටි ඒ ටික අධ්‍යයනය කරන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් අපි තවත් එක්ස්පෙරිමන්ට් එකකට යන් ඊළඟ අංකේ දාලා හරි. delete data in a tuple. ඒ කියන්නේ tuple කියන දත්ත රටාවක අඩංගු වන නැත්නම් ආරාවක අඩංගු වන දත්ත අපි ඉවත් කිරීම කරන්නේ කොහොමද? හරි අපි ඒක දැන් ප්‍රැක්ටිකලිව බලමු. අපි ගමු මොකක් හරි වේරියබල් එකක් right marks කියලා මම මේක අරන් තින්න ඕන තනි එකක් පාවිච්චි කරන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ වැඩ කරනකොට. සිම්පල් හරි ප්‍රශ්නයක් නෑ. වරහන් ඇතුලේ හැබැයි මේකේ තියෙන අගයන්ම පාවිච්චි කරන්න කියලා නීතියක් නෑ. 20 30 40 50 right වරහන් ඇතුලේ හරි. දැන් අපි ඔක print කරලා බැලුවොත් දත්ත තියෙනවා ධාරාවේ ඒක බලන්න පුළුවන් ඕනනම් right print m. එතකොට array එකේ තියෙන m variable එක යටතේ තියෙන දත්ත ටික පෙන්නනවා. ඒතර දත්ත ඉවත් කරන්නනේ අපිට ඕනේ right del m right print කරපුවම ඉතින් මුකුත් දත්ත නැහැ no define කියලා වැටේ. print ඒකේ අන්තර්ගතයක් මොකුත් නැහැ. ඒතර delete කිරීම කරන්න පුළුවන්. හරිද? right. අපි ඊළඟට බලමු අපි දැන් ඒ ආරාවක තියෙන අවයව ප්‍රමාණය ගණනය කිරීම. හරි. ඊළඟ එකට එමු. count data in a tuple. එතකොට අපි කියන්නේ length එක. ඒ කියන්නේ කොච්චරක් අවයව තියෙනවද නැත්නම් data කොච්චරක් තියෙනවද? හරිද? right. උදාහරණයක් දාගන්න මොකක් හරි variable එකක් යටතේ අගයන් කීපයක් හෝ නම් කීපයක් දානවා නම් double quotation දාන්න. හරි. right අපි කරලා බලමු. අපි ගමු right x සමානයි 10 20 30 40 50 වරහන් වැහුවා. right print වරහන් ඇතුලේ len වරහන් ඇතුලේ මොකක්ද length එක හොයන්න ඕන variable එක. ඒ කියන්නේ ආරාව මොකක්ද x right අවයව ගාන කොච්චරක් තියෙනවද? 5ක් තිබෙනවා. හරි. ඔය දැන් එක එක ක්‍රියාවන් වලින් මොක විභාගයට එනවද කියන එක ප්‍රශ්නයක්. එතකොට මේකේ සිස්ටම් එකක් හදා ගන්න. ටියුපල්ස් වලදී මෙහෙමයි කරන්නේ. හැබැයි මේ විධාන සමානයි හැම එකකදීම. ඒ ලයිස්තුවේදී කරන විධානයි ටියුපල් එකේ කරන විධානයි තව ඉදිරිදී ගන්න ඩික්ෂනරි ටයිප් එක ඒ වගේ වලදී විධාන සමානයි. අර වරහන් සංගල වරහන් කොටු වරහන් සාමාන්‍ය වරහන් අනුව තමයි මේකේ දත්ත වර්ග පරිගණකය හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. හරි අපි පාඩමට යන්.
ඕ මැක්සිමම් ඩේටා ඉන්න ටියවපල් අපි මීට කලිනුත් මතක ඇති අපි ලිස්ට් එකේදී ඉගෙන ගත්තා ඒ ක්‍රමය. දැන් මේකටම අපි මැක්සිමම් ඩේටා ඉන්න ටියවපල්. විශාලතමාගේ සෙවීම. හරි අපි කරලා බලමු. දැන් මේකටම ඕනනම් අපිට කරන්න පුළුවන් විශාලතමාගේ හොයන එකට. ඒ කියන්නේ මේ දත්ත ටිකමනේ දාලා තියෙන්නේ කලින් විධාන කරානේ මේ අවස්ථාව කරානේ රයිට්. එහෙනම් ඒකේ මැක්ස් විධානය පාවිච්චි කරලා බලන්න. මින් විධානය පාවිච්චි කරලා බලන්න. print මැක්ස් විධානනේ මොකේද අපි ගත්ත වේරියබල් එක x. හරි 50 තමයි විශාලතමාගේ. ඒ වගේම කුඩාමාගේ හොයන්නත් අපි බලමු. කුඩාමාගේ right print වරහන් ඇතුලේ min වරහන් ඇතුලේ x variable එක right කුඩාමාගේ සෙවීම. හරිද right හරි අපි ඊළඟට බලමු ඩික්ෂනරි ටයිප් එක. හරි මාතෘකාව දාන ඩික්ෂනරි data type right. දැන් මේක ඇවිල්ලා ඒ ආරාවක දත්ත තැන්පත් කරන්න පුළුවන් තවත් ක්‍රමවේදයක් විදිහට අපි හඳුන්වනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් යම් data එකක් තැන්පත් කරනවා නම් ඒ data එකට අනන්‍ය වෙච්ච variable එක එහෙම නැත්නම් ඒකට අදාළ field එක සමග තමයි දත්ත තැන්පත් කිරීම සිදු කරන්න ඕනේ. දැන් උදාහරණයක් අපි කෙනෙකුගේ නමක් දානවා නම් name කියන field එක යටතේ ඊට අදාළ data එක. ඒ වගේම ටෙලිෆෝන් කියන field එක යටතේ ඊට අදාළ data එක. හරි right ගැටලියන් මේ විදිහට. ඔව් මෙම දත්ත ස්වරූපය යටතේ ආරාවක් ලෙස දත්ත තැන්පත් කිරීමකදී දත්තයට අදාළ වන ක්ෂේත්‍රය එනම් දත්තය හඳුනා ගැනීමට උපකාරී වන නමක් ලබා දීම සිදු කරනු ලබයි. ඩික්ෂනරි එක දත්ත එහෙම නැත්නම් ඩික්ෂනරි කියලා වෙනවා. ඩික්ෂනරි එක දත්ත සංගල වරහණක් තුල යෙදීම සිදු කළ යුතුය. උදාහරණයක් ලෙස විෂයන් කිහිපයක ලකුණු අන්තර්ගත කිරීම. හරි. දැන් අපි මොකක් හරි විචල්යක් ගමු. මම හැම වෙලාවෙම x හරි. right. සංගල වරහන දාන්න. එතකොට සංගල වරහන දාන්නේ එතකොට ඩික්ෂනරි එකේ. සාමාන්‍ය වරහන දාන්නේ ටියුපල් දත්තවලදී. කොටු වරහන දාන්නේ ලයිස්තු දත්තවලදී. ඩබල් කොටේෂන් නැත්නම් සිංගල් කොටේෂන් දැම්මත් සමහර version වලදී ඒක වැඩ කරනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. maths අපි හිතමු right 32ක් ඊට අදාළ value එක ලකුණු 75යි. කමා අපි හිතමු science මම CI විතරක් දාන්නම්
right ඒකට ලකුණු 60. දැන් සංඛ්‍යාත්මක අගයන් වලදී අපිට ඉන්වර්ටඩ් කමාස් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? කමා තව එකක් දාමු. English eng right තිත් එකක් ලකුණු 80යි. තව එකක් දාගමු. කමා ICT right තිත් එකක් ලකුණු 75යි. උදාහරණයක් දාගන්න. right එතකොට හැම data එකක්ම හඳුන්වන්නේ ඊට විශේෂිත නමක් තියෙනවා. හරියට නිකන් අර ඒකට අදාළ field එක වගේ. ක්ෂේත්‍රය වගේ. ඔව්. දැන් අපි බලමු මුද්‍රණය කළා මේ දත්ත වැඩ කරනවද කියලා. print වරහන් ඇතුලේ x variable එක දුන්නම right දත්ත print කරනවා. හරි. දැන් අපි යම් දෙයකට අදාළ වන ක්ෂේත්‍ර ටික විතරක් අපි මුද්‍රණය කරනකොට අපිට මෙහෙම ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඉංග්‍රීසි වලට ලකුණු කීයද? ICT වලට ලකුණු කීයද? maths වලට කීයද? science වලට කීයද? හරි. ඊට පස්සේ ලියන්න තෝරාගත් එක් විෂයක ලකුණු ප්‍රකාශයට පත් කිරීම. තෝරාගත් එක් විෂයක ලකුණු ප්‍රකාශයට පත් කිරීම. ඔව් අපි පාවිච්චි කරමු print right වරහන් ඇතුලේ x කොටු වරහන් ඇතුලේ ඊට අදාළ හැබැයි මතක තියාගන්න ඕනේ දැන් මේ ඩික්ෂනරි එකට දාපු අකුරු රටාව කියන්නේ කැපිටල් සිම්පල් බේදෙත් මෙතන බලපානවා. දැන් හොඳට උදාහරණයක් අපි බැලුවොත් ENG. එතකොට අපිට ඕන වෙන්නේ ඉංග්‍රීසි වල ENG. එතකොට එහෙම තමයි දීලා තියෙන්නේ දත්ත රටාව. එහෙම වුණොත් තමයි ඊට අදාළ ක්‍රියාවලිය නිවැරදි වෙන්නේ. දැන් අපිට print කියලා දුන්නා. ඔය විභාගෙදී වැදගත්ම තැන් පොඩි තැන් වෙනස් කරනවා. හරි. ඔයාලන් ගියාම ඇති දෙයක් නෑ අපිව මේ අන්දවලා තියෙන්නේ. කොටු වරහන right මම නිකන් මට මතක නෑ වගේ අපි ENG එහෙම දැම්මයි කියලා හිතන්නකෝ. right නම්බර් ප්‍රතිඵලයට මොකද ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ ආ කැපිටල් සිම්පල් ભેදයට එතනදී බලපානවා. ඒ කියන්නේ ඩික්ෂනරි එකේ තිබුණු ෆෝමැට් එකම එයා අඳුන ගන්න උත්සාහ කරනවා ෆීල්ඩ් එක විදියට. හරි. පැහැදිලිද? right අපි පාඩමට යන්. අපේ හරි ඊළඟට දාමු අපි entering new data to dictionary. right එතකොට dictionary type එකට අපිට අලුත් දත්ත ඇතුල් කරන්න පුළුවන්. අලුත් දත්ත දාන්න බැරි එක මොකද්ද? tuple. එහෙනම් මේක ඇවිල්ලා unmutable නෙමෙයි. එහෙනම් dictionary type එකත් ඇවිල්ලා mutable type එකක්. හරි. එතකොට දැනට තියෙන මොකක් හරි ඒ ආරාව තුලට අලුත් එකක් ඇතුල් කරගන්නේ කොහොමද? අලුත් එකක් හඳුන්වා දෙන්නේ කොහොමද? හරි දැනට අපි පාවිච්චි කරන එක තියෙනෝනේ. හරි දැන් අපි බලමු ඉස්සෙල්ලා print ගහලා අපේ x. හරි දැන් අපි අලුතෙන් subject එකක් උතනට හඳුන්වලා දෙන්න යනවා. හරිද? එතකොට අපි dictionary එකට add කරන variable එක මොකක්ද කියන එක පෙන්눔 කරන්න ඕනේ. ටෙලිෆෝන් අපි මේකට ටෙලිෆෝන් නම්බර්ස් දාන්න බෑ. මෙතන තියෙන කතන්දරෙත් එක අපි වෙන සබ්ජෙක්ට් එකක් අපි ඇඩ් කරනවායි කියලා හිතමුකෝ. right. එහෙනම් x වලට අපි ඇඩ් කරනවා අලුත් සබ්ජෙක්ට් එකක් අපි දාමු maths science ICT history HIS TORY කොටු සමානයි මොකද්ද data එක. එතකොට history වලට ලකුණක් නේ දෙන්නේ. අපි history වලට දෙන ලකුණු 65ක්. හරි. දැන් ඕක dictionary එකට ඇතුල් වෙලාද කියන එක තමයි අපි බලන්න ඕනේ. right. අපි print වරහන් ඇතුලේ x නිකන් දුන්න ගමන් print වෙන්න එපා. right.
history add වෙලා තියෙනවා. හරිද? එතකොට අලුතෙන් අපිට data එකක් enter කරන ක්‍රමවේදය. හරි. දැන් ඔබ මේ උදාහරණය ලියාගෙන ගියා නම් ඒකට අදාළව ලියාගන්න. අලුතෙන් දත්තයක් ඇතුළත් කිරීම. එතකොට ඒකට කෝඩ් එක මේ විදිහට පාවිච්චි කරන්න ඕන. හරි. removing data. ඩික්ෂනරි එක දත්ත ඉවත් කිරීම. ඉවත් කරන්න නම් දෙකේ හැම එකකම අපි පොදු වචනේ තමයි විදානේ del del. එතකොට delete කරන්න ඕනේ මොකක්ද කියන්නේ. හැබැයි එතකොට මේකේ අපි ඒ අදාළ නාමික තත්ත්වය ඉවත් කරපුවම ඊට අදාළ රෙකෝඩ් එකත් ඉවත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් මේකත් එකේ තියෙන්නේ නම, වයස කියන දේවල්. එතකොට අපි නමට අදාළ තොරතුරු ඉවත් කරපුවම විමලුත් එතනින් ඉවත් වෙනවා. හරි. එතකොට අපේ උදාහරණේ ගමු බලන්න. right. දැන් මට අවශ්‍යයි ඉංග්‍රීසි අයින් කරන්න. හරිද? ඉංග්‍රීසි ඉවත් කළා දාන්න. දැන් මේකේ තියෙන නම වයස විස්තර ටික තමයි ඒ උදාහරණ. දැන් අපි ගත්ත උදාහරණේ තියෙන්නේ සාමාන්‍ය දේවල් ටිකනේ. හරි. එහෙනම් delete මොකද්ද? x variable එක ඇතුලේ තියෙන අපිට අවශ්‍යයි English. English තියෙන්නේ capital E N G. එන්ටර් කරන්න. හරි. දැන් අපි බලමු ආපහු ඩික්ෂනරි එක print කරලා මේ ඩික්ෂනරි එකේ ඉංග්‍රීසි කියන විෂය ඉවත් කරලා තියෙනවද? ඉංග්‍රීසි විෂය ඉවත් කළා. අපි උන තව උදාහරණයක් delete x variable එක දෙන්න ඕනේ. කොටු වරහන ඇතුලේ අපිට ICT ඉවත් කරන්න ඕනේ. print කරලා බලන්න x variable එක ICT subject එකත් ඉවත් කළා. හරිද? right. ඒ උදාහරණේ ඒ අදාළ මාතෘකාව යටතේ ලියන්න. හරි. ඊළඟට දාන්න remove all data in a dictionary. del.clear කියන එක තමයි එතකොට පාවිච්චි කරන්නේ. හරි? right. අපි ගත්ත උදාහරණේ තා පහලට බලමු. del.clear. අපේ variable එක ඊළඟට දෙන්න ඕනේ. සියලුම දත්ත නිසා වරහන ඇරියා, වරහන වැහුවා. directory variable del dot වරහන් ඇතුළේ x array එකක් පෙන්න